ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, අද සතියන්ත ඉරිද දවස උදෑසන කාලයේ සිටම උතුම් වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ශ්‍රද්ධා රූපවාහිනිය වටා ඒ වගේම ලක්කිරු ගුවන්විදුලිය වටා ඔබ එක රාශීව සිටිනවා. ඉතින් අද දහවල් කාලෙදිත් අපි සූදානම් වෙන්නේ උතුම් වූ නිර්මල වූ ඒ ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරන්නට සතියන්ත සීල භාවනා වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම ලක්කිරු ගුවන්විදුලියෙන් ඒ වගේම ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල අවකාශයන් ඔස්සේ පින්වන්ත ඔබට සමීප කරන්නට. ඉතින් ඒ වෙනුවෙන්ම අද දහවලේදීත් මේ මැදිරි සංකීර්ණයට පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කළා. අපි පින්වත් ස්වාමින් වහන්සේ මුලින්ම පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ දහවල වැඩසටහන ඔබට සමීප කරන්නට දායකත්ව එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. බහාමාසී වෙසෙන පින්වතුන් දෙපළක් සහ දරුවන් විසින් තමයි අද දවසේදී ඉතින් මේ දහවල වැඩසටහන පින්වත් ඔබට සමීප කරන්නට දායකත්ව එකතු කරන්න. ඉතින් ඒසු පින්වතුන් අත සිහිපත් කරගෙන ලෝකේ කොහේ කොතැනක පින්වත් ඔබ හිටියත් අපි තුනුරුවන පාමුලට ඒකරාශී කරගෙන ඔය ඒ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මෙතෙන් සිට කාලය වෙන් කරගනිමු. අපි පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු බොහොමත්ම ගෞරවයෙන් යුතුව নমස්කාර කොට මෙතෙන් සිට ඒ උතුම් අනුශාසනාවන් සිදු කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු 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 සාදු. මාත් එක්කම හැමදෙනාම කියමු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස් කාලයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයේ අපිට සිදුවන එක්තරා අනතුරක්. කියන්නේ අපේ ජීවිතයේ සිදුවන අපිට වෙන්න තියෙන විවිධ පැතිකඩ වලින් අපේ ජීවිතේ බේරගන්න ක්‍රම. ඒ වෙන්න තියෙන අනතුරු, ඒ වෙන්න තියෙන පැතිකඩවල් මොනවද කියන එක. ඒකට බලපාන හේතු සාධක මොනවද කියන කරුණ. ඔබ අපි හැමදෙනාගේම ජීවිත ගත්තහම දැන් අපි මේ ඉන්න ලෝකෙට කියනවානේ නමක් මොකක්ද? මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට ජාති ආගම් කුලමල සියල්ලකින් තොරව හැමෝටම මුහුණ දෙන්න වෙන පොදු ප්‍රශ්න රාශියක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් පටන් ගත්තොත් ඉගෙන ගන්න ඕන, රස්සාවක් කරන්න ඕන, හම්බ කර ගන්න ඕන, ගෙයක් දොරක් හදා ගන්න ඕන,
ඔය වගේ පොදුවේ හැම කෙනාටම මුහුණ දෙන්න වෙන දේවල් ටිකක් තියෙනවා. එතකොට ওই දේවල් වලට මුහුණ දෙනකොට ඔබට අපිට වේවා හැප්පෙන්න තියෙන්නේ මේ බෝබාපේ ඉන්න මේ සමාජයත් එක්ක. ඔබ අපිත් එක්ක ඉන්න පිරිසත් එක්ක. එතකොට මේ පිරිසත් එක්ක ඒ සමාජෙත් එක්ක අපි හැපෙනකොට අපේ තියෙන කරුණක් අපේ ජීවිතයෙන් ඒ කියන්නේ වැදගත්ම කරුණක් අපේ ජීවිතයෙන් අපිට ගිලිහෙනවා. ගිලිහීම හේතුවෙන් අපේ ජීවිතවලට නොවැදගත් වූ දේවල් බොහෝ එකතු වෙනවා. ඒ තමයි කිව්වොත් ඒ සමාජෙත් එක්ක අපි අර කියපු කරුණු ඔස්සේ අපි හැල හැප්පීම් වෙනකොට අපේ ගුණය අපි පිරිහෙනවා. තියෙන ගුණෙත් නසාගෙන පිරිහෙයිගෙන අපේ ජීවිතවලට වෙන්න තියෙන ගුණ නසාගත් හිස් චරිතයක් හිස් මිනිසෙක් විදිහට මනුස්ස ලෝකෙන් එයාට අවසානයේ යන්න වෙනවා. හැබැයි යා අර කියපු දේවල් හිස් ජීවිතයෙන් ගුණයෙන් හිස් ජීවිතයට එයා බලාපොරොත්තු වෙච්ච අර රැකියාවේ ඉහළම තැන එයා ලබා ගනි. ඒ හිස් ජීවිතයේ සමහර වෙලාවට එයා හිස් පුද්ගලයා එයා බලාපොරොත්තු වෙච්ච ගේ දොරත් හදාගනි. ඊට පස්සේ හොඳ තරාතිරමක් හොඳ ඊට පස්සේ හොඳ රැකියා කරන ස්ථානයේ හොඳ පුටුවක් එයා ඉඳී. හැබැයි එයා හිටියත් එයා මැරිලා යන වෙලාවෙත් එයාට යන්න වෙන්නේ මනුස්ස ලෝකෙන් හිස් කෙනෙක් විදියට. භික්ෂුවක් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ජාති ආගම් කතාවක් මේකට නැහැ. එතකොට ආන්ගේ හිස් බවත් එක්ක මැරෙනකොට ඒ හිස් පුද්ගලයාට ඒ හීන පුද්ගලයාට උපදින්න වෙන්නේ 아무තු තැනක නෙවෙයි ඊට හරියන හීනම පරිසරය තුලයි. මොකද බුද්ධ දේශනාවේ තියෙන්නේ හීන ධාතුවට ස්පර්ශ වෙන්නේ කවදාවත් ප්‍රණීත එකක් නෙවෙයි. කියන්නේ හීන දෙයට ධාතු සංයුක්තය කියලා තියෙනවා දේශනාවේ. හීන දෙයට ස්පර්ශ වෙන්නේ බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි හීන දෙයයි. ප්‍රණීත දෙයට ස්පර්ශ වෙන්නේ ඒ කියන්නේ ස්පර්ශ වෙනවා කියලා කියන්නේ එකතු වෙන්නේ. ඒක දේශනාවේ තියෙන මේ කුණු පින්වත් මහණනි එකතු වෙන්නේ කුණු වලටයි කියනවා. ජරාව එකතු වෙන්නේ ජරාවටයි කියනවා. ඒතර ජරා ගතියෙන් අර කුහක ගතියෙන් ඉන්න කුහකයට ඒ වගේ කුහක ලෝකයකට යන්න තියෙන හීන තැන තමයි ඒ පුද්ගලයාට උරුම වෙන්නේ. ඒ කුහක ගතිය හීන ගතිය එන්නේ මොකෙන්ද? 아무තු දෙයකින් නෙමෙයි යාට ජීවිතේට යාට ඒ දේවල් එකතු වෙන්නේ. දෙයයන් වහන්සේ යාට ඇවිල්ලා දෙන්නේ නැහැ ඒක කුහකකම. ඊට පස්සේ අසත්පුරුෂකම දෙවියන් වහන්සේ ඇවිල්ලා මහා බ්‍රහ්මයා ඇවිල්ලා යාට දෙන්නේ නැහැ. ඒ දේ යාගේ ක්‍රියාව අනුව එයාගේ සිතුවිලි අනුව එයාම හදාගන්න දෙයක්. ඒ අනුව හීන ධාතුවේ විපාකේ එයාට සකස් වුණාම හීන ලෝකී උපතක් ගන්න එයාට යනවා. ඒ හීන ලෝකවල තිබෙන පහත්ම තැන තමයි පහළම අඩිය තමයි නිරය. ඊට වඩා ටිකක් හොඳයි නම් ඔන්න සතෙක් වෙලා හරි නතර වෙයි. ඊට වඩා චුට්ටක් හොඳයි නම් එක්ක භූතෙක් එහෙම නැත්නම් අසුරෙක්. දැන් මිනිස්සුන්ගේ අතර ලෝකේ ගත්තාම ගොඩාක් අපි ඇසුරු කරන සමාජයේ
ගොඩාක් අපේ ජීවිත ගත්තහම අපිට ඔබට තිබෙන්නේ නිකන් අපි දෙව්ලොව යන්න පැතුවට සාදු කිව්වට අපේ තියෙන්නේ ඇතුලේ අසුර ගතියක්. උඩින් ලස්සනට hina වෙනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ අමු කුහකකම. බාහිරට හරිය නිස්සද්දයි. බාහිරට හරියට නොපෙනී සාන්ත දාන්තව අර තෙල් දහලාවක් ගලන් යන වගේ ඇවිදගෙන ලස්සනට යනවා. ඇතුලේ යන්නේ අමු කුහකෙක්. එතකොට දෙවිරි ජීවිතේට උරුම වෙන්න දෙන්නේ ඒ තැනයි. ඒ ධාතුවට, ඒ හීන ස්වභාවයට, ඒ නීචයට, ඒ නීච ගතියට එක් වෙන්න තියෙන්නේ නීචයට නීච තැනයි. මොකද අසුර ලෝකේ තිරිසං අපාය නිරය කියන්නේ උසස් ප්‍රණීත ලෝක නෙමෙයිනේ. එතකොට අපේ ජීවිතවල ගත්තාම අපි කියනවා මම හොඳට හොඳයි, නරකට නරකයි, මං අකුරට නීතියට වැඩ කරන මිනිහා කියනවා. හොඳට හොඳයි අකුරට වැඩ කරන නීතියයි කියන මිනිසයාගේ ලෝකේ අසුරෙක්. අසුරයාගේ ගතිය තමයි ඒක. එයා හොඳට හොඳයි පිනටත් සාදු සාදු කියනවා. ඒ වෙනවට දෙන්න ගත්තාම පන්න ගහනවා. එහෙම මිනිස්සු නැද්ද ලෝකේ? ඇරියස් තියාගෙන ඉන්නව හිත තුල අවස්ථාව එනකන් ඇරියස් එක දෙන්න වැඩි. කුහකෙක් අසුරෙක් ඉන්නේ ඇතුලේ. මනුලව හිටියට අසුර ධාතුව මැරිච්ච ගමන් එයාගේ උපත ඒ. ඔන්නෝගයි අද වෙන්නේ. අද හැමෝම ඇහුවොත් කියන්නේ තවතිසාව යන්න කතාව. අද ගොඩාක් ඇහුවොත් නිර්මාණ රතිය යන්න කතාව. ඒ වුණාට සමහරට බුදු ගුණයක් පාඩන්නේ. ඒ වුණාට සමහරලාට යාගේ ජීවිතය ගත්තාම ගුණයක් නැහැ. එයාට මනුස්සකම කියන එක යාගේ ජීවිතයට ගෑවිලා නැහැ. එයාගේ ජීවිතයට මිනිස්සෙකු සතුව තිබෙන මනුස්ස ගුණාංග එයාගේ නැහැ. එතන ඉන්නේ කායිකව මිනිසෙක්. හැබැයි ඇසුරේ අසුරෙක් ඇතුලේ යන්නේ. ඇතුලේ දුවන්නේ පෙරේතෙක්. ඇතුලේ දුවන්නේ නිරසතෙක්. ඇතුලේ දුවන්නේ සතෙක්. අපි කියන්නේ තමසේ ওই මහා මිනිස්සෙක් කියලා හිටියේ තමසේගේ ගතිය ওই මහා සතෙක් වගේ කියලා අපි කියනව නේද? මහා ත්‍රිසංගත ওই මිනිහාගේ තියෙන කියලා. ඒයි. එළියට මිනිසයා පේනවා, ඇස තියෙනවා, කන තියෙනවා මිනිසයාගේ වගේ. නාහේ දිව කනේ තියෙනවා, මනස තියෙනවා. හැබැයි ඇසුලේ දුවන්නේ ත්‍රිසනෙක්. අම්මා අප්පා මතක නැහැ. යාළුවා මිත්‍රයා මතක නැහැ. ගුණය දහම මතක නැහැ. ඔහුගේ සිත ඒක අරමුණකට අන්න එයාගේ පටු වුණා. ඔන්න වෙන අනතුර එක. එයාගේ සිත පටු වීම. සිත පටු වුණා එයාගේ පුටුවට. සිත පටු වුණා එයාගේ රස්සාවට. සිත පටු වුණා එයාගේ ලැබීමට. සිත පටු වුණා එයාට ලැබිච්ච ප්‍රශංසාවට. සිත පටු වුණා එයාට ලැබිච්ච ලාභෙට. පටු වෙන්න. ඒ පටු සිතට උරුම නීච තැනට අන්න අරගෙන යනවා. ගී පැවිදි මුස්ලිම් බර්ග මැලේ සිංහල බුද් අය බතාවක් නෑ මේවට. කාටත් එකම විදිහ තමයි. යනවා. මොකද එහෙම සාදු කීප හැටියට අද මිනිස්සු දෙව්ලොව නම් අද එහෙනම් ආකාශයෙන් වැටෙන්න ඕනේ දෙවිවරු මහ පොළොවට. ওই විදිහට යනවා නම් දෙව්ලොව. එතකොට මිනිස්සයාගේ තිබෙන හුදෙක් රැවටීමක් තමාව රවට්ට ගැනීමක් පමණයි මේ ලෝකෙට ඉතුරු වෙලා තියෙන්නේ. හැම දෙයකින්ම බලන්න. අධ්‍යාපනයේ පැත්තෙන් ළමයෙක් ගත්තත් ඒ ළමයා දෙමාපියන්ට කරන්නේ මොකද්ද? කෙල්ලත් එක්ක යාළුවලා කෙල්ලත් එක්ක ෆෝන් එකකින් chat එක දානවා. අම්මලාට කියනවා පාඩම් කරනවා කියලා. රවට්ට ගත්තේ කවුද? තමයිනේ. ඒ වගේ තමයි අපේ ඔබේ ජීවිතත්. ගුණේ ගැන කියනවා, ගුණේ ගැන කතා කරනවා, සාදු කියනවා. හැබැයි ඇතුලේ කුහකකම එහෙමමයි. තිබෙන්නේ තමාව රවට්ට ගැනීම පමණ වෙලා තියෙන්නේ. හොඳට කල්පනා කරන්න. ඔයගේ අද ලෝකයට තියෙන අනතුර. ඒ අනතුරත් එක්ක මිනිස්යාගේ හිත පටු වෙලා
ඒ පටු ආකල්ප වලින් එයාව හසුරවනවා. ඇයි පටු ආකල්පෙන් එයාව හසුරවන්නේ? එයාට ලැබිච්ච ලාභය එයාට නැති වෙයි කියලා එයාට බයයි. දැන් හරියට උදාහරණයක් ගත්තොත් බල්ලෙක් ඉන්නවා. ගෙදර ඇති කරන බල්ලා කියලා හිතන්න. ගෙදර ඇති කරන බල්ලගේ හාම්පුතා කවුද එතකොට ඔබනේ. හාම්පුතා කතාවක් නෙවෙයි බල්ලට බත් එකක් දීලා මස් කට්ටක් හරි කන්න දීලා ඒ කන වෙලාවට බල්ලා අත ගන්න යන බලන්න. බල්ලා මොකද කරන්නේ? හාම්පුතා කතාවන්නේ හව් හව් ගාලා එහෙමම ගුරුරු ගාලා ගොරවනවා ගණින් අත කියලා. ඒ බල්ලට මතක නැහැ. ඒ බල්ලගේ ඒ ලැබිච්ච කට්ටට මස් කට්ටට ඒ ලැබිච්ච බත් පටට ඒ බල්ලගේ සිත පටු වුණා නැහැ. ඒ වගේ තමයි අද මිනිස්සුත්. ඒ වගේ තමයි අද ගුණයක් නැති ලෝකයක්. අර සතා වගේ තමයි. ඒකයි ඒ නීච ධාතුව ඒ සත්තාගේ ස්වභාවයම එයාට මැරිච්ච ගමන් ආයෙ උරුම වෙන්නේ. ඒ සත්ත්ව ගතියම. ඒ නිසා පින්වත්නි ගුණයකින් ඇරෙන්න මිනිසෙක් ආරක්ෂා කරන ලෝකේ එක මේක දෙයක්වත් නැහැ. සමහර විට කෙනෙක් මේ දේවල් කරනව වෙන්න පුළුවන් තමගේ ආයතනය කියලා හිතාගෙන. තමගේ රැකියාව කියලා හිතාගෙන. රැකියාව කවදාවත් තමන් මැරෙන මංචකයට ඉන්නේ නැහැ. ආයතනය තමන්ගේ කවදාවත් මරණ මංච දැන් හිතන්න නාකි වෙලා ඔය ඇඳකට වැටිලා පණ ඇද ඉන්නකොට මම මේ ආයතනේ වැඩ කළා. මම මෙහෙම කළා. මම මෙහෙම කළා. සමසානේ සමහර විට තමන්ගේ හිටපු සේවකයෙක්වත් ළඟට එන්නේ බලලා යන්නේ. ඉන්නකන් තමන් කෝකකම් කර කර ඒ අවසානයේ මතක් වෙන්නේ මේ සිතේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් කරලා තියෙන බහූල සංකල්පනාවන් තියෙනවා නේද? ඒ සංකල්පනාව තමයි එයාගේ සිතට එයා තනවිච්ච ගමන් වහා එකතු වෙන්නේ. ජරා වල් අදහස නම් හිත ඉඳලා තියෙන්නේ කුණුහරුප නම්. ඒ කුණුහරුපම එයාගේ හිතට එන්නේ වහා ශරණයෙන් තනවිච්ච ගමන් ඉන්නේ කුණුහරුපට එකමයි හිතට. කෝගම ද්වේෂයේ පරිගැනීම ගුණමකුකම් ඊර්ෂ්‍යාවාදී දේවල් නම් කරලා දෙන ඒවමයි මතක් වෙලා ඉන්නේ. ඇයි යාගේ සමහර විට කෙනෙක් කරලා තියෙන්නේ පින කියලා හිතාගෙනත් කුහකම. ඊට පස්සේ පව ඉතින් කොහොමත් පවනේ. ඒක යමුතුවෙන් කුහකකමක් තියෙනවා කියන්නේ කියන්න දෙයක් නැහැ නේ. ඒක යාට තේරෙන්නේ නැහැ. එයාට ඉතින් තේරෙන්නේ නැත්තේ එයාගේ ජීවිතේට යාට එක දෙයක් නැති නිසායි. එයා හැබැයි හිතන් ඉන්න ඔය දේ තියෙනවා කියලා නැත්තේ මේ දේ. ඒක තමයි ඒකට කියන ප්‍රඥාව කියලා. ඒකට කියනවා නුවණ කියලා. ඒකට කියනවා තව ඒකට උපකාර වන කරුණු බොහොමයක් තියෙනවා. සිහිය නෑ යාට. සතිය ගැන කතා කළාට නැත්තෙම සතියයි. නුවණ ගැන කතා කළාට නැත්තෙම නුවණයි. ප්‍රඥාව ගැන කතා කළාට නැත්තෙම ප්‍රඥාවයි. ඔනෝගයි අද පටු වෙන්න හේතු වෙන දේ. ඒ නිසා ඕකයි ජීවිතේට තියෙන අනතුර. දැන් මේ කොරෝනා කාලේ කී දෙනෙක් මැරුණද? විවිධ ප්‍රශ්න වෙලා මිනිස්සු මැරෙනවා, ගහ ගන්නවා, මරා ගන්න මැරෙනවා. ඊට පස්සේ කොරෝනා හැදිලා මැරෙනවා. ඒ මැරිච්ච කවුරුවක්වත් අපි දන්නවද දෙවියෙක් වෙලා ගියා කියලා? ඔබේ ජීවිතේට ඔබේ හදවතට ඔබම තනිකර තට්ටු කරලා බැලුවොත් දැන් සමහරවිට ඔබ මේ වෙලාවේ ගමනක් යන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ වාහනයක. සමහරවිට ගෙදර ඉඳගෙන මේ ටික අහනවා වෙන්න පුළුවන්. තව ටිකක් ඉස්සරහට යන ගමන් ওই වාහනේ හොඳ ටිපර් එකක් ඇවිල්ලා කුඩු කරගෙන ගියොත් ඔබ ඉඳන් ඉන්න ওই පුටුවේ ඔබට heart attack එකක් ඇදලා ඊළඟ තප්පරේ ඔබට මොනවා හරි වුණොත් ඔබම හිතන්න දැන් තට්ටු කරලා ඔබ යන්නේ කොහේද කියලා. සමහර විට ඔබ හුදෙක් ඔබ සතුටු වෙයි. සමහර විට සමහර අය ඉන්නවනේ සීලේ තියලා කියාගෙන සීලේ හුවා දක්වමින් ඒකෙම ඉන්න අය. සීලය විතරක් කියන්නේ දිවුලවට යන එක මාර්ගයක් එකක් නෙමෙයි. ඒක එක්තරා කොටසක් විතරයි. දිවුලකට අරන් යන බොහෝ කරුණු තියෙනවා.
සීලය එකෙන් එකක් පමණයි. ශ්‍රද්ධාව එකක්. සීලය ඊළඟ එක. ශ්‍රුතය ඊළඟ එක. ත්‍යාගය ඊළඟ එක. ප්‍රඥාව ඊළඟ එක. ඔය කරුණු පහෙනුයි පුද්ගලයෙක් කරන් යන්නේ. එකකින් නෙමෙයි. සීලයේ තිබුණ කිව්වට සීලයත් එක්ක ධර්මයේ හඳුන්වන වචනයක් සීලය කියලා නතර කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. සිල්වත් ගුණවත් කියලා කියන්නේ. සිල්වතාට හුදෙක් සිල්වත් වීම පමණක්ම නෙවෙයි තියෙන්නේ. සීලයත් එක්ක තියෙන්න ඕනේ තව දෙයක් ගුණවත්කම. සිල්වත් ගුණවත් සංගරුවන එහෙමනේ කියන්නේ. සිල්වත් ගුණවත් උපාසක. එමේ ධර්මයේ තියෙන්නේ. සීලය කියන දේ අද ඉන්දියන් සමහර ඉන්දියන් කාරයන්ගෙත් තියෙනවා. අද ලෝකේ සමහරට අනුත් සමහර මිනිස්සුන්ගෙත් තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ තව අපි ශ්‍රාවක කියලා දෙඩෙව්වට ශ්‍රාවක කියන වචනයට ඉස්සරහින් ධර්මයේ තියෙන තථාගතයන් වහන්සේ දේශනා කළ වචනයක්. සුතවාරිය ශ්‍රාවකෝ. ශ්‍රුතවත්තාරි ශ්‍රාවකයා. ශ්‍රුත කියන්නේ ධර්මයේ ඇසු කියන එකයි. ධර්මයේ දරාගෙන තියෙනවා කියන එකයි. ධර්මයාගේ ජීවිතය තුළ තියෙනවා කියන එකයි. ඒ ශ්‍රුතයෙන් ප්‍රයෝජනය ගන්නවා කියන එකයි. එහෙම නැති කෙනා හුදෙක් නිකන් රූකඩයක් පමණයි යා. ලෝකෙට පෙනී එහෙ යනවා මෙහෙ යනවා අරක කරනවා මේක කරනවා ඒක කතා කරනවා මේක කතා කරනවා. ඒ දේ කියනවා මිනිස්සු ප්‍රශංසා කරනවා. තමන් වැජබෙනවා. තමන්ට අනිත් අය සුබ පතනවා. තමන්ගේ පටුසු නිසා තමන් තවත් වැජබෙනවා. වැජවි අවසානයේ ලෙඩ ඇඳට වැතුනට පස්සේ තමන්ට කවුරුත් ඉතිරි නෑ. ඇයි තමන්ට ගුණය කියන දේ තමන් පුරුදු කරගෙනත් නෑ. අවසානයේ දුගතියකට තමයි ඔන්න ජීවිතයට උරුම. මොනවගේ අපේ ජීවිතවල අවසාන ඉරණම. ඔන්න ඕක තමයි අද ගොඩාක් අයගේ ජීවිතවල අවසානයට උනේ. සමහර විට අපිට ඔබට උගන්වපු ගුරුවරු ඇති. අපිට ඔබට අපිත් එක්ක ඔබත් එක්ක හිටපු ඔබේ යාළුවෝ ඇති. නෑයෝ ඇති. සමහර විට එතනින් මේ සමහර ඒගොල්ලෝ දැන් මැරිලා ඇති. දෙමව්පියෝ, ඥාතීන්, හිත මිත්‍රයෝ. සමහර විට ඇසුරත් එක්ක අපිට ඒගොල්ලන්ගේ ස්වභාවයල් සමහරලාට ප්‍රකට වෙනවනේ. ඒ චරිත රටාව ලෝකයට ප්‍රකට වෙනවනේ තමාගේ ස්වභාවය. ඒ ප්‍රකට වීමත් එක්ක යා මොන දේ කළත් ඒ පුද්ගලයාගේ අවසාන ඉරණම අපි දන්නවනේ. අපි දන්නවා යා ජීවත් වෙලා ඉන්නකොට බිව්වනම් බිව්වා. මේ වගේ මහා නරක කෙනෙක් නම් නරකයි කියන එක අපි දන්නවා. අපි දැකලා අහලා කරලා ලෝකයේ අතර කතා වෙලා මොමදිවල ඕන තරම් තියෙනවා. එතකොට හිතන්නේ පුද්ගලයා මෙරලා යන්න ඇත්තේ කොහෙද? අපි මෙහි ලොකුවට සමරුවට. අපි මෙහි ලොකුවට ගියාට. එතකොට ඕකයි අවසානයේ ඉරණම කියලා කියන්නේ. දෙව්ලොව යනවා කියන්නේ මේ මෙතනින් කඩුවෙලින් නැගලා කොළඹට ටිකට් එකක් අරන් කොටුවට යනවා වගේ ලේසි වැඩක් නෙමෙයි. අපි හිතන්නේ ආන්නේ වගේ සිම්පල් එකක් කියලා. එහෙම සිම්පල් නෑ. ගුණේනොයි එතනට අරන් යන්නේ. ගුණේ මොකක්ද? ඒ තමයි මෛත්‍රිය. ජීවිතයේ තියෙන ගුණයක්. මෛත්‍රිය කියලා කියන්නේ අහං අවේරෝ හෝමි කියන වචන ටික නෙමෙයි. ඒක අන්‍යාගමක මිනිස්සුකුණත් කටපාඩම් කරුවොත් ඌත් එක කී ඉඳී. මෛත්‍රිය කියන්නේ ජීවිතයක ඇති කරගත්තු සංඥාවක්. මෛත්‍රිය කියන්නේ ජීවිතයක ඇති කරගත්තු ගුණයක්. සංඥාවේ ගුණේ තියෙන වචනේ නෙමෙයි. මෛත්‍රිය කියන වචනේ තේරුම තමයි ධර්මයේ විස්තර කරන්නේ මිත්‍රත්වයයි. මිත්‍රත්වයේ නැති කුහකයාගේ ජීවිතය තුළ කොච්චර අහං අවේර හොමි මම වෛර නැත්නම් මා කිව්වත් කුහකෙක් නම් කොයාගේ මෛත්‍රිය. කරුණාව කියලා ගුණයක් තියෙනවා.
අනුන්ගේ හදවතේදී අනුන්ගේ දුකෙහිදී තමන්ගේ හදවතේ ඇතිවන ඒ දුක ශෝකී භව සංවේගය ඒ තමයි බුද්ධ දේශනාවේ කියන්නේ කරුණාව කියලා. මම කායික වශයෙන් සුවපත් වෙනවා මානසික වශයෙන් සුවපත් වෙනවා කියවට වචනයෙන් කිව්වට කායික සුවපත් බව අනිත්‍යගේ අපි පතන්නේ නැත්තම් මානසික සුවපත් භාවයට අපි අනිත්‍යගේ ආශාවක් නැත්තම් හුදෙක් වචනාර්ථයේ එළි වෙනකන් කිව්වත් කොහෙද යගේ සැබෑ කරුණාවක්? බුද්ධ ධර්මයේ කියන්නේ බුද්ධ වචනය කියන්නේ ගුණය කියන්නේ වචන ටිකක් නෙවෙයි. අපි මුදිතාව ගැන කතා කරනවා. මුදිතාව කියන්නේ ජීවිතයට ගුණයක්. පුද්ගලයෙක් ලස්සන කරන ලස්සන වටින පුද්ගලයාගේ වටිනාකම ලස්සනට දෙන ලස්සන ඉස්මතු කරන ලස්සන ගුණයක් තමයි මුදිතාව කියන්නේ. මුදිතාව ගැන කතා කර කර ආයුෂයෙන් වැඩෙම්වා, වර්ණයෙන් වැඩෙම්වා, සැපයෙන් වැඩෙම්වා, බලයෙන් වැඩෙම්වා. අනෝයා කොච්චර ශෝක්ද ඔයා දියුණු වෙන්නේ කියලා අපි නිකන් වචනාර්ථයෙන් කිව්වට ඇතුළේ යන්නේ ඕකට දෙන්නම් කියලා හිතේ ඇරියස් ටික මතක් කර කර ඉන්නව නම් ඊර්ෂ්‍යාවෙන්. ඒ ඇරියස් අල්ලන ඇරියස් කාර්යන්ගේ කොච්චර ආයුෂයෙන් වර්ණයෙන් වැඩෙම්වා කිව්වත් කොයාගේ තියෙන ඊර්ෂ්‍යාවක් නේ ඇතුළේ. හොඳට කල්පනා කරන ජීවිතයට තට්ටු කරලා. ඒකයි මේක සෙල්ලන්නේ මේක දැන් හිතන්නේ එහෙනම් හොඳට තට්ටු කරලා බලනකොට කොහෙද යන්නේ මැරුණොත් කියලා. අන්න ඒකයි මේක විහිළුවක් නෙමෙයි කිව්වේ. අන්න ඒකයි කිව්වේ මේක තමාව තමා රවට්ටා ගැනීමක් තමයි කරලා තියෙන්නේ කියලා. ගුණය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ගුණය කියන එක ආයතනෙන් ආයතනයට වෙනස් වෙන්නේ නැහැ. ගුණය කියන එක චරිතයෙන් ඒ කියන්නේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික දෙයක්. පුද්ගලයෙකු සතු දෙයක්. ඒක එයාගේ පුටුවට, එයාගේ පඩියට, එයාට ලැබෙන ලැබීම් වලට, එයාගේ ලැබෙන වරප්‍රසාද වලට සැලෙන ලෙනෙන එකක් නෙමෙයි. සැලෙන ලෙලෙන දේවල් තියෙනවා. ඒ දේවල් ගුණ වලට අයිති නැහැ. අපි සමහර වෙලාවට ජීවිතේ ලස්සන තියෙන තව ගුණයක් තමයි උපේක්ෂාව කියන එක. අපි අනිත් අයට උදව් කරනවා හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද උදව් කරලා? අපි හිතනවා අපිට එයා උදව් කරේ නැතුණා අපි කොහොමද කියන්නේ? ඕකට මම මෙහෙම කළා. ඕක මට මෙහෙම කළේ නෑ. එහෙම නේද අපි ජීවිතවල හිතෙන්නේ? හොඳට බලන්න Tamanට හිතලා නැද්ද කියලා ඒවා. ආවංක වෙන්න. හොඳට බලන්න තමගේ ජීවිතේට තමන් හදවත තට්ටු කරලා. හැබැයි ලෝකෙට කියනවා අපි මම උදව් කරනවා. මම මෙහෙම සමාජ සත්කාරය කරනවා. මම මෙහෙමයි. මම සුපිරි. බෝඩ් එකක් ගහනවා. හැබැයි පස්සේ කියනවා මම ඕකට කළාට ඕක මට කළේ නෑ කියලා. මොන සත්කාරයද? ඊට වඩා හොඳයි ගෙදරට වෙලා බට්ටියක් කාලා ඇඳේ නිදාගෙන හිටියනම්. ඒකයි අපි බලාපොරොත්තු වෙනවා උපේක්ෂාව ගැන කතාව. හැබැයි ඇතුලේ තියෙන්නේ අපේක්ෂාවක්. සැබෑ උපේක්ෂාව තුළ ඔහු ලාභෙදී සැලෙන්නෙත් නැහැ. අලාභෙදී සැලෙන්නෙත් නැහැ. ඔන්න ජීවිත ඔන්න මිනිස්සෙක් කියනවනම් සැබෑ උපේක්ෂාව එයා යසසින් සතුටු වෙන්නෙත් නැහැ. ආයසිදී දුකටපත් වෙන්නෙත් නැහැ. ඔන්න මිනිසෙක් නම් එයාගේ ජීවිතවලට එන දුක්, කායික පීඩා, මානසික පීඩා එයා සැලෙන්නෙත් නැහැ. එයා අපේක්ෂාවකින් තොරව එයාගේ ජීවිතය ලස්සන උපේක්ෂාවකින් ගත කරනවා. ලෝකේ යථාර්ථය දැනගන්නවා. ලෝකේ යථාර්ථයට අනුව ලෝකයේත් සමග ලෝකයට නොඇලී ඌ ලස්සන ජීවිතයක් ගත කරලා ලස්සන මිනිසෙක් විදිහට මනුස්ස ලෝකයෙන් අයින් වෙලා ලස්සන දෙවියෙක්
ලස්සන බ්‍රහ්මෙක් වෙලා අන්න එයා සුගතියේ උපදිනවා. ඒ ජීවිතයට ආස කරනවා කියන එක මේ අත් දෙක එකතු කරලා සාදු කියන වගේ ලේසි නෑ කිව්වේ ඒකයි. මෙතනින් ටිකට් එකක් අරන් කොටුවට යනවා වගේ ලේසි නෑ. අපි හැමදේම හිතන්නේ, අපි හැමදේම බලන්නේ නිකන් උඩින් පල්ලෙන් හිතන ටිකක් විතරයි. ආධ්‍යාත්මය තුල ඒකයි දේශනාවේ බුදුරජාණන්සේගේ ධර්මයේ තුල තියෙන ප්‍රතිවේක්ෂාව කියලා එකක්. කලින් කලට තමන් ආවර්ජනය කරගන්න ඕනේ තමන් ගැන කොහොමද කියන එක. තමන්ගේ ජීවිතේට තමන් එකතු කරගෙන තියෙන දේ මොනවද කියන එක. ඒ ආවර්ජනය තුල ඒ සිහි කරන මොහොත තුල තමන්ගේ ජීවිතේට අවංකවයි එක කරන්න ඕනේ. අවංක සිතින් තමන් ආවර්ජනය කරනකොට තමන්ට අවංක සතුටක් ගන්න බැරි නම් තමන්ගේ ඒ කියන්නේ මෙහෙම එකක්. තමන්ගේ ආයතනයේ තමන් ප්‍රධානී නම් ඒක නැති වෙයි මට. මගේ මෙන්න මේ පට්ටම නැති වෙයි මට ඊළඟට ලැබෙන දෙන ප්‍රොමෝෂන් එක නැති වෙයි. ඒ වගේ දෙයක් නම් තමන්ට ඒක සිහි කරනකොට සිහි වෙන්නේ තමන් ෆේල්. මොකද ඒ දේවල් ගුණයට අදාළ නැහැ. ගුණවතාගේ සැබෑ ගුණවතාගේ ගුණවත්කම කාගේවත් වචනකින් එක වෙනස් කරන්න බෑ. එයාට ලැබෙන ලාභයෙන් එක වෙනස් කරන්න බෑ. එයාට ලැබෙන කීර්තියෙන් එක වෙනස් කරන්න බෑ. එයාට ලැබෙන ප්‍රශංසාවෙන් එක වෙනස් කරන්න බෑ. එයාට ලැබෙන දුර්ගුණයෙන් එක වෙනස් කරන්නත් බෑ. එයාට ලැබෙන නින්දාවෙන් එක වෙනස් කරන්නත් බෑ. ගුණය කියන්නේ එහෙම එකක්. ඒකේ ගුණය කියන්නේ මේ සැලලෙන කතාවක් නැහැ කිව්වේ. ගුණයකින් ජීවිතේ ඉස්මතු කරගන්න බලපාන ප්‍රධාන සාධකය ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව කියන කරුණ මිනිස්යාගේ ජීවිතේට තිබුණ නැත්නම් එයා අර ආවේග වලින් අර ආවේග තමයි අර වගේ දේවල්. ඒ දේවල් වලින් අන්නේ අය ආවේගයට හසු වෙලා එයා ඒකෙන් අරගෙන යනවා. හරියට අර ටෝනඩෝ එකකට අහුන අර ලොකු සුලිසුලන් වගේ ඒවා එන්නේ කැරක් කැරක යන්නේ. ඒකට වාහන, ගෙවල්, දොරවල්, ගස් කොළන් ඔක්කොම උදුරා යන ඒ වගේ තේරෙන්නේ නැහැ. උනේ මොකද්ද කියලා. සමහරුන්ට සමහර ප්‍රශ්න ඔබේ ජීවිතේට වෙලා ඇතිනේ ඔබ කල්පනා කරලා බලන්න. එතකොටම ඔබම කියනවා නේද මේ ප්‍රශ්න ඉවර වෙනකොට මටම හිතාගන්න බෑ මටම මොකක්ද උනේ කියලා. අන්නේ මටම හිතාගන්න බෑ මටම මොකක්ද උනේ කියන වෙලාව තුල ඔබ මැරලා නම් එතකොට. පිනකට ඔබ දැන් මේ ආව තව ටිකක් දිග්ගැසිලා මේ යනවා ඇදගෙන. ඒ කාලය තුල ඔබ මැරිනනම් මැරුණා නම් ඔබේ ආයුෂ මනුලෝ ඉවර නම් දැන් ඉතින් සතෙක් නේ. දැන් ඉතින් කොහේ හරි අසුරයෙක් නේ. දැන් ඉතින් කොහේ හරි ප්‍රේතයෙක් නේ. මොකද මිනිස්සෙක් වෙලාවත් ආයෙත් අද කාලේ මිනිස්සුන්ගේ තියෙන කුහකකම් වල හැටියට ආයෙ මිනිස්සෙක් වෙලාවත් එන්න තරම් බලවත් කියන එකක් හිතන්න අමාරුයි. ඒ කියන්නේ ගුණයෙන් පහත්ම පහත්. බුදුරජාන් වහන්සේගේ ධර්මය භාගතුන් වහන්සේ දේශනා කළේ කොහොම කෙනාටද? බුදුරජාණන්සේගේ ධර්මයේ හිතන්න කියනවනේ ශ්‍රාවකයට නිතර නිතර සිහි කළ යුතු කාරණාවලදී මනුස්ස ස්වභාවී ඉක්මවා ගිය උත්තරීතර ඥාන දර්ශන තමයි දැන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මගඵලයන් කියන්නේ. ඒතර එතනදී අන්න ඉස්සරලා වචනයක් තියෙනවා මොකද්ද? මනුස්ස ස්වභාවයේ ඉක්මවා ගිය කියන එක. ඒ මනුස්ස ස්වභාවයේ ඉක්මවා ගිය ගුණයකින් ඒ දේ ඉක්මවා ගිය පුද්ගලයාට තමයි අර උත්තරීතර දේ සාක්ෂාත් වෙන්නේ. ඒ ගුණයෙන් ඉක්මවා යන්න ඒ ගුණ සාක්ෂාත් කරගන්න මනුස්ස ස්වභාවය ඉක්මවා යන්නත් ඒ මිනිස්යාගේ තුල නිකම් මනුස්සකම කියන එකවත් නැත්තම් එයාට ආන්න ඒකයි එයාගේ දෙව්ලොව එයාගේ මගපලයේ හීනයක් කියන්නේ. මම නෙමෙයි ඒ වගේ වුවේ. ඒ දේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ.
එතකොට ඒකයි මනුස්සකම කියන එකක් ඉස්සෙල්ලා ඇති කරගන්නේ. පොළොවේ පය ගහන්න කියන්නේ. එහෙම නැතු උඩින් යයි. උඩින් ගිය ගොඩාක් අය අද මහ පොළොවටත් වඩා ගොඩාක් පල්ලෙහාට නතර වෙන්නේ. නතර වෙලා ඉන්නේ. ආන් ඒකයි. ඒ නිසා ප්‍රඥාවට හැමදේම ආවේගයට හසු වෙන්න එපා. හැම දෙයක්ම හිතන්න తాවකාලිකයි. දැන් තමන් රැකියා කරන තැන ඇති. එතන තමන් නිකන් මහා වැජබෙන මහා චරිතයක් කියලා හිටියට ඔබ අවුරුදු 55 60 වෙනකොට උතනින් දොට්ට දානවනේ. මොකක්ද දොට්ට දානවා කියන්නේ? ඒකට තමයි කියන්නේ පෙන්ෂන් යනවා කියලා. රිටයර්ඩ් වෙනවා, රිටයර් වෙනවා කියලා කියන්නේ. තවත් ටිකක් වැදගත් විදිහට කියනවනම්. එතකොට ඒ දොට්ට දානකොට මොකද්ද කියන්නේ? ඔබේ සේවයේ අගය කළා කියලා මොකක් හරි නිකන් මල් පොකුරක් හරි මොකක් හරි ඔය පිත්තල් දාටු කැල්ලක් නමලා දෙනවා. මේ සේවය අගය කරනවා නම් තව ටිකක් තියාගනින්කෝ. ඇයි යවන්නේ? රැවට්ටලා නේද යවන්නේ යනවා තමුසේ ඔය කියලා. තමුසකින් ගන්න දෙයක් නැහැ කියලා. ඒකයි අද මිනිස්සයා තියෙන්නේ. මං කිව්වේ ඒකයි අද ඕක තමයි වෙන්නේ. මේ ලෝකේ මිනිස්සයා අන්ධ කලේ ඔන්න ඔය දේනොයි. ඒ තමයි හැමදේම හිතන් ඉන්නේ නිට්ටයයි කියලා. මිනිස්සයාට හිතන්න බැරි වුණේ අනිත්‍යයි කියන එකයි. අනිත්‍ය දේ නිට්ටය කියන සංඥාවෙන් පුද්ගලයා වහලා ඉවරයි. අනිත්‍යයි කියන ස්වභාවය එයා සිහි නොකරන තාක් අනිත්‍ය අනිත්‍ය කියලා ගිරවටත් පාඩම් කරපුවම පෙත්ත බත් කෑවද කියවම කෑව කියන වගේ මේ අනිත්‍ය අනිත්‍ය කියන එක නෙමෙයි මේ අනිත්‍යයි කියන්නේ. මේ අනිත්‍ය කියන එක සැබෑ ලෙස හිතන්න පුළුවන් කෙනාට තමයි අනේ කෙනාගේ ජීවිතේ සාර්ථක කරවන්නේ. ඒ මනුස්ස ස්වභාවයේ එයාගේ උලුප්පවල ගන්නේ. ඊට පස්සේ එයාගේ ජීවිතේ පුද්ගලයා අහුවෙලා ඉන්නවා. මේ ලෝකෙට එයා හැමදේම සැපයි කියලා හිතන්නේ. ගොඩක් ගන්න එයා හැමදේම ඇසට පෙනෙන දේ ගත්තත් සැපයි. එයාගේ ආයතනයත් සැපයි, එයාගේ පුටුවත් සැපයි, එයාගේ නෝනත් සැපයි, එයාගේ දරුවොත් සැපයි, එයාගේ ගෙදරත් සැපයි. ඔක්කොම සැපයි එයාට. එයා හැමදේම ගන්නේ නිට්ටයයි, සුඛයි, සැපයි කියලා. යථාර්ථය අනිත්‍යයි, දුකයි. දුකයි කියන කරුණ ඒකින සිහි නොකරන තාක් එයා අරමුණු තුල එයා එතන තිබෙන ආවේග වලට අසු වෙවි, පටු වෙවි සතෙක් විදිහට තමයි ජීවිතය ගත කරන්නේ. තනිකර සතෙක්. මොනෝගය ඇත්ත. තනිකර අසුරෙක්. තනිකර ප්‍රේතෙක්. ඒ ප්‍රේතයාගේ ස්වභාවය මොනවද? ප්‍රේතයාගේ ස්වභාව තේරුම් ගන්න අමුතුවෙන් මේ දිබ්බ සෝතය, දිබ්බ චක්කුව, පුබ්බේ නිවාසානුස්සතිය ඇති කරගන්න ඕනේ අන්න කියවන්න. ඒව ඇති කරගන්න ගොඩක් තියෙනවා නම් හොඳයි. ඉතින් ඒව හිත දියුණු කරගන්න ඕනේ. මේ කුහකකමින් ඉඳේද මේ ඒව ඇති කරගන්න බෑ. ප්‍රේතවත්තු කියවනකොට හොඳට අන්න ඒ ගති තේරෙනවා. මොනවද? ප්‍රේතයා කියන්නේ. ප්‍රේතයා ගාවට මහරහතන් වහන්සේ ගිහිල්ලා ප්‍රේතයා දකිනකොට නාරද මහරහතන් වහන්සේ ඊට පස්සේ කවුද? අපගේ උතුම් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආදී අරහත් උතුමන් වහන්සේලා ප්‍රේතය දකිනකොට ප්‍රේතයගෙන් අහන්නේ මොකද? ඔයාගේ කටින් පණුව වැක්කිරෙනවා. ඔයාගේ මේ කට නිකන් ඌරු කටක් වගේ. ඔයාගේ මුළු ශරීරෙම ගඳ ගහනවා. ඔයා වස්ත්‍ර නැහැ අමු හෙළුවෙල්ලෙන් ඉන්නේ ඇයි මේ කියලා අහනවා. එතකොට මේ ප්‍රේතය කියන්නේ මම මේ ගුණයක් වැඩුවා කියලාද කියන්නේ? නෑනේ ප්‍රේතයා කියන ටික බලන්න හොඳට මොනවද කියලා. ප්‍රේතයා කියන්නේ මං ඉන්නකම් බොරු කිව්වා පචයෙක්. මනුස්ස ලෝකේ ඉන්නකම් පච ගහපු පචකාරයෙක්. කියන්නේ ප්‍රේතයා ඒකනේ. මම මනුලව ඉන්නකම් මිනිස්සුන්ට කුහකකම් කරා.
මම මනුලොව ඉන්නකම් කළේ කේලම් කීප එකයි. මම මනුලොව ඉන්නකම් කරේ පරුස වචන කීප එකයි. එතකොට ඒක කියවනකොට අපි හිතන්න ඕනේ මොකද්ද? අනේ අපේ ප්‍රේතයට වෙච්ච දේ අනේ පවුද මේ ටික මං තුල තියෙනවා කියලාද බලන එකද? අන්න ඒක තමයි ප්‍රඥාවට තැන දෙනවා කියන්නේ. තමන් බලනවා තමන් ගැන ඊට පස්සේ දී හඳුරුවනේ මේ ප්‍රේතයට මේ ටික උනේ මෙන්න මේ නිසානේ. මේ දේවල් ටික මගේ තියෙනවද? අන්න එහෙනම් මොකද්ද මේ ධාතුව සමාන ප්‍රේතයටයි. මනුලව හිටියට මිහි පිට ප්‍රේතයෙක් ඇතුලෙන්. අඩු මොකද්ද? අර ප්‍රේත ලෝකෙ තිබිච්ච ඒ පණුව ටික වැක්කිරන කට ඒ ටික එහි ගිය ගමන් හම්බෙනවා. ඔන්න ඕකයි ඇත්ත. එතකොට ධර්මයට අනුව බලනවා කියන්නේ ඒකයි. ඒ ස්වභාවය ඔහු තමාට ගලපලා බලනවා. මෙහෙම තිබුණාද? එහෙනම් මෙහෙම මට තියෙනවද? දැන් අඟුලිමාලයන් බේරුණේ ඒකෙන්නේ. මොකෙන්ද? මම සතුන් මැරීමෙන් වැළකීලා සිටීමේ ඔබත් නවතින්න. මම හිංසාව අත්හැරියා. එහෙම කියනකොටනේ අඟුලිමාලයන් දාන්නේ ඒ දුනු ඊතල ටික බිමට. එතකොටනේ කියන්නේ එයා බලනවා Tamanට ගලපලා එක බැලුවා. මේ කියන දේ මම තුල තියෙනවද කියලා. මම තුල තියෙනවද කියලා බලනකොට ඔහුට පේනවා ඔහුගේ ජීවිතය තුල ඔහුට මම තුල ඒ කියන කරුණ නැහැනේ මම හිස්නේ එකෙන් කියලා. ඒ කියනකොට අන්න ඔහු දමණය වෙනවා. පුද්ගලයෙක් දමණය වෙන්නේ සාදුකාරයෙන් නෙමෙයි. පුද්ගලයෙක් දමණය වෙන්නේ කෙස් ටික බාලා ලස්සනට සිවුර පොරවලා ඉන්න එකෙන් නෙමෙයි. පුද්ගලයෙක් ලස්සන වෙන්නේ සුදු වදින එකෙන් නෙමෙයි. පුද්ගලයෙක් ලස්සන වෙන්නේ ඇතුළත ගුණයෙන්. එතකොට අඟුලිමාලයන් බැලුවා ඒක. මේ කෙනා කියන දේ තියෙනවද? නෑනේ. අන් දණින් වැටුණා මට ඒ දේ දෙන්න ස්වාමීනි කියලා. අවබෝධ කරානේ. තමගේ යථාර්ථය තමන් තේරුම් ගත්තා. අන්න එයා දමණය වුණා. අන්න එයාගේ ජීවිතේට පිළිසරණ ඇති කරගත්තා. එහෙම නැති ලෝකයට තව මේ වගේ ශ්‍රද්ධාව වගේ channel 100ක් දැම්මත් මේක මෙහෙමම නම් කුහක මෙහෙමම නම් කුහක මෙහෙමම තමයි. අවශ්‍ය වෙන්නේ හිතන්න පුළුවන් හැකියාවයි. බාහිරින් ලැබෙන දේවල් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනය ශ්‍රී සද්ධර්මයත් ඒක කොච්චර ලැබුණත් වැඩක් නැහැ. Taman තුල තියෙන කරුණු දෙක Tamanට නැත්තම්. යෝනිසෝ මානසිකාරය කියන එක. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ අමුතු එකක් නෙමෙයි. එක හාමුදුරන්ගේ පොත් කියව යන එකවත්. එක එක්කෙනාගේ බණ පදා යන එකවත්. එක එක්කෙනාගේ දේවල් එක එක්කෙනාගේ දේ අපිට වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ එක්කෙනෙක්ගේ දෙයක් විතරයි. කවුද එක්කෙනා? ඒ තමයි ඒ භාග්‍යවත් වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අපිට එකම එක්කෙනා. වෙන අය චරිත නෙමෙයි. මේ ලෝකේ පුද්ගලයෙක් වශයෙන් අපි සරණ යනවා නම් සරණ යා යුත්තේ එක්කනයි. ඒ බුදුරජාණන්සේ පමණයි. මේ ලෝකේ පුද්ගලයේ ධර්මයක් වශයෙන් සරණ යනවා නම් සරණ යා යුත්තේ එක්කනයි. එක දෙයයි. ඒ අපගේ ශාස්ත්‍රීය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයයි. මේ ලෝකේ පුද්ගලයන් වශයෙන් සරණ යනවා නම් පුද්ගලයන් වශයෙන් සරණ යන්නේ. එක එක්කෙනා වශයෙන් නෙමෙයි පුද්ගලයන් වශයෙන් සරණ යනවා නම් සරණ යන්නේ ඒ මහා ශ්‍රාවක සංඝ පරපුරයි. ඒ සුපටිපන්න, ඒ උජුපටිපඤ්ඤ, ඥායපටිපන්න, සාමීචපටිපන්න, ආහුනීය පාහුනීය දක්ඛිනීය යන මේ මහා ගුණ කඳින් බැබළුණු ඒ මහා
උතුමන් වහන්සේලා වන සාරිපුත්ත මහරහතන් වහන්සේ. ගුණ කඳක්නේ. මේ දානෙ දීලා ඇස් දෙක ඇරලා බලනකොට මේ මුළු කුඹුරම රත්තරන්. මොකේටද ඒ රත්තරන් උනේ? දෙයයන් වහන්සේද රත්තරන් කළේ කුඹුර ඇවිල්ලා. සාරිපුත්ත මහරහතන්ට දන් දුන්නා කියලා. මහා බ්‍රහ්මයේ වෙලා දෙයාගේ කුඹුර රත්තරන් කළේ නැහෙනේ. මහරහතන් උතුමන් වහන්සේගේ තිබෙච්ච ගුණ කඳට ඒ ditta ධම්ම වේදන විපාකේ ඒ මොහොතම හම්බුණා. පරලෝ විපාකේ එහෙනම් කොහොම ඇද්ද? ඒක නේද ගුණ කඳ කියන්නේ. ඒ උත්තම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉරිදි බලලාභී භික්ෂූන් අතරින් අග්‍රයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසරයි. වැඩ සිටියේ කොහොමද? සාරිපුත්ත සීනාද සූත්‍රයේ තියෙන්නේ අං කැඩිච්ච ගුණෙක් වගේ කියනවා. අපි අද බණ ටිකක් දන්නවනම් අපේ බණ අපි තව කාටද අනින්නමයි ඔය යොදාගන්නේ. අර උත්තමන් වහන්සේලා කොහොමද හිටියේ? අන්න ඒකයි පින්වත්නි. අපි මේ තනිකර කරන්නේ නාට්‍යයක් කියලා කියන්නේ ඒකයි. බොරුවට හිතන්න එපා. නාට්‍ය කියන්නේ ඇත්ත නොවේ. නාට්‍යයේ දුෂ්ටයා ඊළඟ නාට්‍ය පිටපතේ සමහරට සුපිරි චරිත වෙනවා. සුපිරි චරිත ඉන්න කෙනා ඊළඟ නාට්‍යයේ ඊළඟ ස්ක්‍රිප්ට් එකේ එයා දුෂ්ටයා. ඒ වගේ නාට්‍ය රංගපාන ලැස්ති වෙන්න එපා. අර වගේ ගුණයට ආස කරන්න. සැබෑ ස්වභාවයට, යථාර්ථයට, ඇත්තට. ඇත්තෙන් ජීවිතේ ලස්සන කරයි. බොරුවෙන් ලක්ෂණ කරන්න ගියොත් මොකද වෙන්නේ? අන්න පෙරේත ගතිය. පෙරේතයාගේ ලෝකෙට යන්න. ඒක වළක්වන්න බෑ. නාට්‍ය ඔබ අපි නාට්‍ය බලලා ඇතිනේ. දැනුත් බලනවා ඇතිනේ ඔබ. එතකොට මේ නාට්‍ය බලනකොට ඔබ මොකද වෙන්නේ? ඒ පැය භාගේ හරි පැය හරි විනාඩි 45 හරි බලනකොට ඒකම නේද ඉන්නේ. නමුත් ඒ නාට්‍ය ඉවරුණාට පස්සේ නාට්‍යයේ සමහර චරිත මැරෙනවා. ඊට පස්සේ නළුවා ආයේ එළියට ආවට පස්සේ මැරෙලා නේ නාට්‍ය විතරනේ මැරෙලා. අපි ඒ වෙලාවේ බලනකොට අපි ඇත්තටම මේකේ ඉන්නේ. නමුත් බලපුවහම ඇත්ත මොකද? ඒක නෙමෙයි. ඒ මිනිස්සු එළියේ ලස්සනට ජීවත් වෙනවා. ඒ නළුවා. ඔව් හුදෙක් රංගපෑමක් විතරයි කරලා තියෙන්නේ. ගුණ වඩනවා කියන එක ඒ වගේ රංගනයක් නෙමෙයි. එතකොට ඒ දේට උරුම වෙන්නේ අර නීච ලෝකේ. ඊට පස්සේ ඔබේ ජීවිතේ ඔබ කල්පනා කරලා බලන්න. ඒ പ്രേත ලෝකේ සිද්ධියේ කරගෙන ඊට පස්සේ දෙවියන්ගේ සිද්ධිත් එක ගන්න. දේවතා සංයුත්තේ කියවලා බලන්න. දෙවියන් අතර වෙච්ච ධර්ම සාකච්ඡා බලන්න. විමානවත්තු කියවලා බලන්න. එතකොට මේ විමානවත්තු, මේ දේවතා සංඝ ආදී දේවල් කියවනකොට ඒ වගේ තියෙන්නේ කොහොමද? මම උපකාර කළා. මම ගුණයක් රැක්කා. මම සීලයත් එක්ක ගුණ ධර්මයක් පුරුදු කළා. ඒ ගුණ ධර්ම මට පිහිටමින් මම දන් පැන් දුන්නා. ඒ විපාකේ මට මේ. මම ඒ වගේ කියන මම මේ වගේ ජීවිතේට මේ විදිහට දැන් ඒ රහතන් වහන්සේලා දේශනා කරනකොට කොහොමද කියන්නේ අහනකොට ඔබගේ විමානයේ ඕසදී තාරකාවක් වගේ බබලනවා. ඇයි මේ හේතුව? එතකොට කියන්නේ මොකකින්ද? මම ගුණයකින් මෙතෙන්ට ආවේ. ගුණේ මත පිහිටලා මම දන් දුන්නා. දන් දුන්නක් ගන්න විතරක් නෙමෙයි තියෙන්නේ. අපි කියන්නේ ඒක විතරනේ. ගුණයක් මත පිහිටා දන් දුන්නා කියලා කියන්නේ. ඒකයි. අන්න ඒ නිසා නිස්කලංකව නිසල්මනේ ආය ජීවිතය ගැන හොඳට කල්පනා කරලා බලන්න. මොකද ඊළඟ මොහොතේ මලොත් යන්න වෙන තැන Taman තීරුම් අරගෙන ඒක පොඩ්ඩක් එහෙම කරලා හදාගන්න බලන්න.
නැත්තම් අනුතර තියෙන්නේ එහි ගියාට පස්සේ තේරුණාට පස්සේ වැඩක් නැහැ. ඔබ ප්‍රේතපත්තු කියවලා තියෙන නම් ප්‍රේතයාගේ අවසානයේ ප්‍රේතයා මොකද කියන්නේ බලන්න. මම මනුලොව ඉන්නකොට මට මේ ගුණධර්ම ගැන ඇහුණා. මං ඊතේ දේවල් ගණන් ගත්තේ නැහැ. එදෙන ප්‍රේත ලෝකේ තියෙන ඊළඟට තියෙන දුක්ඛිත ස්වභාවය බලන්න හරි දුකයි ඒව කියවනකොට. ඒ ප්‍රේතයා ඊට පස්සේ කියන්නේ මොකද්ද? මම ඊට පස්සේ මෙතනින් තව සතියකින් චුත වෙලා මැරිලා යන්න ඉන්නේ නිරේටයි කියන්නේ. එයා යන තැන මැරිලා ඊට පස්සේ යන තැන එයාට පේනවා. අන්නේ කොච්චර එතකොට එයාට ඒකෙන් බේරෙන්න බෑනේ. දැන් මනුලව නම් හරි යන තැන පෙවුනා කියමුකෝ. ඔන්න නිරේ යන්න ඉන්නේ. ඊළඟට මැරිලා. තව අවුරුදු 10කින්. එක්ක ප්‍රේතෙක් වෙන්න තියෙන්නේ. එක්කෝ අසුරයෙක් වෙන්න තියෙන්නේ. එක්කෝ නායක වෙලා ඉපදෙන්න තියෙන්නේ. එක්කෝ ප්‍රේත මොකක් හරි පහත් තැනකට යන්න තියෙන්නේ. කියලා පේනවා කියලා හිතන්න. ඒ පෙනිලා හරි මොකක් හරි හදාගන්න හරි පුරා මට වැරදිලා. එහෙනම් මගේ පාර වෙනස් කරගන්න ඕනේ කියලා හදාගන්න කාලයක් හදාගන්න හැකියාවක් හදාගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. අතන නෑ. එතන අක්ෂණයක්. එතනට ෂණය නෑ. එතනට ගුණේ ස්පර්ශ වෙන්නේ නෑ. ගුණයට ආස කරේ නැතිවීමේ හේතුවෙන් ගුණ නැති ලෝකෙම යට හම්බෙනවන්න බලන්න. හේතුවට අනුව ඵලය මේ විදිහට හම්බෙනවා. ගුණයට ආස කරේ නැත්තේ ගුණ හදාගන්න බැරි තැනක්ම හම්බෙනවා. ගුණයට ආස කරාද ගුණ හදාගන්න පුළුවන් තැනක් මන්න හම්බෙනවා. ඒකයි බලන්න ලස්සනට වෙදි වෙදි යන හැටි මේ දේ. එතකොට ඔබේ ජීවිතේ අන්නේ පටු බවට යන්න නොදී ජීවිතේ වෙනස් කරගන්න බලන්න. ඔබේ වේවා කියන මගේ වේවා මට ඔබට මට දෙන්නට මේකම බන්න තමයි. ඉතින් 아무තු බණක් නැහැ. මම කිව්වා කියලා. මට ඔබට කාටත් එකයි. එතකොට ඒ පටු ආකල්පයට ආවේගයට හසු නොවි ඉවසීමෙන් යුක්තව කලබල වෙන්නේ නැතුව ප්‍රඥාවට තැන දීලා හදාගන්න බලන්න. ප්‍රඥාවට තැන දෙන්න උපකාර කරගන්නේ මොකද්ද? උපකාර කරගත යුත්තේ වෙන කිසිම දෙයක් නෙමෙයි. එකම එක දෙයයි. ඒ එකම එක දේ තමයි බුදුරජාණන්සේගේ ධර්මය. නිර්මල ශ්‍රී සද්ධර්මය. විනය කියන කරන අපිට බයිලා වැඩක් නැහැ. නිර්මල ශ්‍රී සද්ධර්මයේ අන්න සූත්‍රය තුල තියෙනවා. විනය තුල තියෙනවා. තව ගැඹුරු නම් අභිධර්මයේ තියෙනවා. මොකකින් හරි කමන්නේ අන්න හදාගන්න. ඒ හදාගත්තොත් අන්න ජීවිතයේ ගුණයෙන් වඩවා ගන්න පුරුදු වෙයි. ඒ පුරුදුනේ නැත්තම් ඒ වක්‍ර ගතියෙන් යුතු කෙනාට වක්‍ර උපතමයි ලැබෙන්නේ. දේශනාව තුළ දේශනා කරන්න බුදුරජාණන් වක්‍ර වෙච්ච සර්පර දරණ ගහ ගන්නවානේ ඒකට කියන්නේ. ඒ දරණ ස්වභාවයෙන් යුතු වක්‍ර වෙලා ඉන්න සත්තු ඉන්නවනේ. ඒ මොකද වක්‍ර ගති. ඊට පස්සේ සමහර අයට තියෙන දැන් දිව දානව දිව දෙකට බෙදලා ඉන්නේ. ඒ දිව දෙකේ වැඩ තමයි. මෙහෙට එකක් කියනවා එහෙට එකක් කියනවා. එහෙට නෑ කියනවා මෙහෙට ඔව් කියනවා. මෙහෙට ඔව් කියනවා එහෙට නෑ කියනවා. ඩබල් ගේම් කාර්යෝ කියන්නේ ඔබේ වචනේ අන්න. දිව දෙකක් වෙලා තමයි යන්න වෙන්නේ. බලන්න මේ ධාතුවට ඒක ලෝකේ ධාතු ස්වභාවය කියන එකක් තියෙනවා. ඒ ධාතුවට හරියන්න තැන එයාට හම්බෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක දිව්‍ය මාසයට වළක්වන්න බෑ. ඒක බුදුරජාණන්සේට වළක්වන්න බෑ. ඒක රහතුන්ට වළක්වන්න බෑ. ඒක යා විසින් කරගත්ත දෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේගේ ධර්මය හොඳට කියවන්න. ඒ සූත්‍ර, ඒ ධර්මයන්, ඒ දේ, ඒ සූත්‍ර පිටකේ ආදී දේ හොඳට පුරුදු කරගන්න, ජීවිතේට හොඳට කියව ගන්න. ඒ ශ්‍රුතමේ ඥානය
ඔබේ ජීවිතයේ වැරදි තැන අඩුපාඩුව හරිගස්සලා ගන්න ඒ කියවනකොට ඒ ධර්මයේ අහනකොට ඒ කෙනාට තේරෙනවා මට මෙතන වැරදිලා මේක හදාගන්න ඕනේ කියන ආශාව වෙනවා. ඒ කෙනා තමයි ඒකට යන්නේ. මොකද ප්‍රඥාව කියන දෙයින් කටයුතු කරොත්නේ අර පටු භවෙන් නිදහස් වෙන්න යට හම්බෙන්නේ. ඒතර පටු භවෙන් නිදහස් වෙන්න උපකාර කරන්නේ ඔහුගේ ප්‍රඥාව නම් ඒ ප්‍රඥාව ඇති කරගන්න උපකාර කරන්නේ මොකද්ද? ඒ තමයි රහතුන් විසූ නිර්මල දහම අහන එක. නිර්මල දහම පුරුදු කරන එක. ඒකත් අහන්නේ කවුද? ඒකත් ඇහුවේ ආලවක සූත්‍රයේනේ තියෙන්නේ. කතන්සු ලබතේ පඤ්ඤං. ආලවක සූත්‍රයේ ආලවක යක්ෂය අහන ඒ ධර්මකාරණ ඒ ධර්ම ගාථාවන්ගෙන් එකක් නේ ඒක. ප්‍රඥාව කියන එක කොහොමද ඇති කරගන්නේ කියන එක. ඇති කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සීමින්. ඒතර ධර්මයේ සීමින් ඔන්න එයාගේ ජීවිතේට ටික ප්‍රඥාව කියන කරුණ මෝරන. ප්‍රඥාව කියන කරුණ මෝරනවා කියන්නේ ප්‍රඥාව කියන්නේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කැණි මඩල වගේ. වහලේ ඔක්කොම පරාල දෙකේ සෙට් වෙලා තියෙන්නේ ඒකට. එක ලීයට, තනි ලීයට. ඒකට කියනවා කැණි මඩල කියලා. ඒ අර සෙට් වෙලා තියෙන අනිත් පරාල වගේ තමයි මොනවද? ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, නැත්නම් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඒ කරුණු ඔක්කොම එකතු වෙලා දෙන කැණි මඩල නම් ප්‍රඥාවටයි. ශ්‍රුතමේ ඥානයේ උපකාරයෙන් ප්‍රඥාව හදාගත්තා කියන්නේ ශ්‍රද්ධාව කියන එක යාගේ හරියට හැදෙනවා. ශ්‍රද්ධාව කියන්නේ නිකන් මඩේ වඳින මේ නිකන් සුදු වඳින එපා කියනව නෙමෙයි, මඩේ වඳින්න එපා කියනව නෙමෙයි. නිකන් ලෝකේ බාහිරින් මනින්නේ ඒකනේ. සීලය කියන්නේ නිකන් බුම්මගෙන යන නිකන් කතා බතන නෝසිනා නෝ කතා. ඒක තමයි හරි සිල්වත් කියලා හිතන්නේ. නෝ කතා නෝසිනාගේ කතාවට අල්ලන් බලන්න ඕනේ කට ඇරිය ගමන් කටේ හැටි. නෝ කතා නෝසිනාගේ. ඒකයි බාහිරින් දෙයක්. ඒ බාහිරින් මෙනෙන්නේ ප්‍රඥාව නැති දුර්වල චරිතය තමයි බාහිරින් යව තීරණය කරන්නේ. බුදුරජාණන්ගේ ධර්මයේ තියෙන්නේ ආධ්‍යාත්මික ගුණයකින් දකින දෙයක්. ප්‍රඥාව කියන ඒ ප්‍රඥාවන්ත චරිතයේ ස්වභාවය දකින්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙත් තියෙනනේ කොහොමද දැක්ක හැක්කේ කියලා. පුද්ගලයාගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙලා බලන්න ඕනේ කියනවා. ඒ ප්‍රශ්නයට එයා මුහුණ දෙන ආකාරයෙන් එයාගේ ජීවිතේ එයා නොසැලී ඉන්න ආකාරයෙන් ධර්මයේ තුලින් ඒ ප්‍රශ්නෙට පිළිතුරු සොයා ගන්නා වූ ආකාරයෙන් අන්න දකින්න පුළුවන් කියනවා එයාගේ ප්‍රඥාවන්ත බව. බුදුරජාණන් එහෙමයි දේශනා කරන්නේ. නිකන් අර ලොඳ බැහැලා වගේ එල්ලිලා මූණ එල්ලන් ඉන්න නිකන් ඒ ලොන්ත ගතිවල ඒ කියන්නේ ප්‍රඥාවක් නැහැ. දුර්වල නිකන් මහා පෙඳ චරිත. අනේ පණේක ගමේ පිටිපස්සෙන් යන එල්ලිලා යන ඒ බොළඳ චරිත. බොළඳ දෙයකට මේ උතුම් දෙයක් ස්පර්ශ වෙන්නේ බොළඳ දෙය කියන්නේ මොකද්ද? බොළඳ දෙය කියලා කියන්නේ හීන ගුණයක්. හීන ස්වභාවයක්. හීන ස්වභාවයට මේ උත්කෘෂ්ඨ උතුම් මහණීය දෙයක් මේ අර බොළඳ ලොන්ත ගතිය එන්නේ අරට ස්පර්ශ වෙන්නේ නැහැ ඒක ඉතින්. ඒ ඇටි අර බොළඳ ගතිය තමයි පූස් පැටිය වගේ ඔළුව අතක ගාින්න එක. ඒ බොළඳ ස්වභාවය ඒක තමයි අර එතකොටනේ පූසවන පුරු ගාන්නේ. අන්නේ බොළඳ ලෝකෙට යාරන් යනවා පුරු ලෝකෙට. එතකොට ඒ වගේ කරගන්න එපා ඉතින්. ඒ නිසා ලස්සන ගුණයට ඒ ලස්සන ජීවිතයක් මිනිසෙක් ලස්සන කරන ඒ මෛත්‍රියට ආස කරන්න. අවංක ලෙස. ඒ හදවතේ ඇති වෙන සැබෑ කරුණාවට ඒකට ආස කරන්න. සැබෑ මුදිතාවට ආස කරන්න. සැබෑ උපේක්ෂාවට ආස කරන්න. වම් අතින් දීලා දකුණු අතින් අල්ලන ඡාගයට ආස කරන්න එපා. දුන්නොත් දුන්නා. අතහැරියොත් අතහැරියා. මේ ලස්සන ඡාගයට ආස කරන්න. පුද්ගලයෙක් ලස්සන කරන ධර්මඥානයට ආස කරන්න. ගුණමක බවින් තොර අනුන්ගේ ගුණයම ඉස්මතු කර කතා කරන ඒ ලස්සන ගුණයට ආස කරන්න. කොච්චර තමන් දැනුගත් උනත් කොච්චර තමන් ඉහළ පුටුවක කොච්චර වැජබුණත් ඒ ලස්සන නිහතමානීකමට ආස කරන්න. උදාහරණ ගන්න අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතයම බුදුරජාණන් වහන්සේට විතරයි
ප්‍රඥාවෙන් දෙවෙනි වෙන්නේ. ඒ දෙවෙනි උතුමන් වහන්සේගේ ජීවිතෙත් එක්ක අපි මේ කවුද? අන්න ඒකයි. අනේ වගේ ලස්සන ජීවිතයක ලස්සන ගුණවලට ආස කරන්න. ඒ ලස්සන ගුණයට ආසාව ඇති වුණොත් ඒ ලස්සන ගුණය ඇති කරගන්න ඔබේ සිතට කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්තෙන් ඒ ලස්සන ආස කරන ලස්සන ජීවිතයට යන්න ඔබට අන්න ඒ කැමැත්ත තල්ලු කරනවා. ඒ තුළින් ඔබේ ජීවිතය ලස්සන කරાવી. මනුලව අතහැරලා යනකොට කවුරුත් ඕනේ අපිට. කවුරුත් අපිට වෙලා බුදු පිළිම පෙන්වන්න. කවුරුත් අපිට ළඟට එහා පැත්තට වෙලා සතිපට්ඨාන සජ්ජායනා කරන්න. කවුරුත් අපිට වෙලා පරිත්තයන් බණන් තස්ස කියන්න. අපිට ඒව ඕනේ නැහැ. අපි ජීවිතේ අපි පණ ගහලා ඉන්න කාලය තුල ගුණේ වඩලා නම්. ඒ ගුණෙන් ලස්සන චරිතයෙන් ලස්සන දෙයින් අනේ ජීවිතේ ලස්සන කර ලස්සන තැනකට අන්න අරංගයයි. එනිසා මේ ගුණයට ඒ උතුම් ශ්‍රේෂ්ඨ මනුස්සත්වයට මනුස්ස ගුණයට ආස කරන්න. ඒ උතුම් මනුස්ස ගුණයට ආස කිරීමෙන් ඒ උතුම් මනුස්ස ගුණ අභිබවා ගිය ශ්‍රේෂ්ඨ උදේ මගරඵල අවබෝධය ඔබේ ජීවිතයට කෙමෙන් කෙමෙන් ලං වේවි. අන්නේ දාට ඔබ සසරින් නිදහස් වේවි. ඉතින් ඒ නිසා හොඳට නුවණින් කල්පනා කරලා මේ ධර්මයට අනුවම කල්පනා කරලා ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න ඔබ අප හැම දිනාට මේ රැස් කරන්නා වූ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. අපිට මේ සංසාර ගමනේ මේ ලද මනුෂ්‍යාත්මය කොයිතරම්නම් කලාතුරකින් ලැබෙන දෙයක්ද සහ අපි කොයිතරම්නම් මේ සංසාර ගමනේ පින්දම් කරන්නට ඇද්ද කුසල් වඩන්නට ඇද්ද මේ මනුෂ්‍යාත්මය ලබන්නේ නිසා මේ ලද අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගෙන මනුෂ්‍යාත්මයකිනුත් උපරිමයට යන්නට අපේ තුල අපි දේවල් ගොඩනගා ගනිමු එකතු කරගනිමු කියන කාරණාව තමයි අද දේශනාවේදී මේ සඳහන් වුණේ. ඉතින් විනෝත් ස්වාමීන් වහන්සේටත් අපි පුණ්‍ය අනුමෝදනා කරන ගමන් සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අද දවසේදී සවස් කාලයේ භාවනාව ඔබට සමීප කරන්නට අපි සූදානම් වෙනවා. ඉතින් අද දවස තුල මේ සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කරන්නට දායකත්වය එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. භාමාසයේ වෙසෙන පින්වතුන් දෙපළක් සහ දරුවන් විසින් තමයි අද දවස තුලදී මේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ සවස් කාලයේ වැඩසටහන ඔබට සමීප කරන්නට දායකත්වය එකතු කරන්න. ඉතින් සුපින්නතුනි ඔබටත් පුළුවන්කමක් තිබෙනවා මේ ආකාරයටම ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම ලක්විරු ගුවන්විදුලියෙන් ඒ වගේම ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල අවකාශයන් ඔස්සේ සතියන්තයේදී සීල භාවනා වැඩසටහන ඔබට විකාශන දායකත්වය එකතු කරන්න. ඒ ගැන විස්තර දැනුම්පත් වෙන්න කතා කරන්න 071 232 88 87 දුරකථන අංකය 071 232 88 87 දුරකථන අංකය. අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරුව අද සවස භාවනාව ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.